පුතේ ගුරුකෙතර රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන් මාලාව යටතේ අදත් අපි 12 ශ්‍රේණිය තොරතුරු හා sannivedana තාක්ෂණ විෂය හදාරන ඔබට තවත් පාඩමක් සාකච්ඡා කරන්නයි මේ සූදානම් වෙන්නේ. අපි මීට පෙර තොරතුරු හා sannivedana තාක්ෂණ විෂය යටතේ පළවෙනි නිපුණතාවයේ යටතේ ඔබත් සමග සාකච්ඡා කරා පරිගණක පද්ධතියේ මේ සංරචක අතරින් පරිගණක දෘඩාංග සම්බන්ධයෙන්. හොඳයි අපි බලමු මෙම නිපුණතාවයේ යටතේ අපි අද කොටස් දෙකක් කතා කරනවා. පළවෙනියටම මේ පද්ධතියේ පරිගණක පද්ධතියේ මූලික සංරචක ඒ අතුරින් දෘඩාංග හැර අනිකුත් පරිගණක මෘදුකාංග ජීවාංග ලයිව්‍යා ස්ථිරාංග ෆර්ම්යා මේ දේවල් ඒ වගේම ඊළඟ නිපුණතා මට්ටම වශයෙන් දත්ත සැකසුම් ක්‍රියාවලිය මේ දත්ත සකස් කරන්නේ කොහොමද මෙන්න මේ දේවල් අපි සාකච්ඡා කරනවා. එහෙනම් මෙන්න මේ පාඩම් දෙක සම්බන්ධයෙන් මේ මාතෘකා සම්බන්ධයෙන් අපි අවසානයේ බලාපොරොත්තු වෙනවා මේ පරිගණක පද්ධතියේ සංරචක මෘදුකාංග ජීවාංග මේ ස්ථිරාංග මෙන්න මේ කියන දේවල් මොනවද මේවා පැහැදිලි කරන්නේ කොහොමද සහ ඊට අමතරව පරිගණක පද්ධතිය තුළ මේ දත්ත සැකසුම් ක්‍රියාවලිය මේ දත්ත සැකසුම් ක්‍රියාවලියේ ප්‍රධාන අධීරයන් මොනවාද? ඒ අධීරයන් එක් අධීරයන් ගත්තට පස්සේ ඒවායි මොනවද අපි සිදු කරන්නේ? නැත්නම් ඒවයින් බලාපොරොත්තු වෙන්නේ මොනවද? මෙන්න මේ කියන දේවල් අපි බලාපොරොත්තු වෙනවා ඔබ අවබෝධයක් ගනී කියලා. හොඳයි. එහෙනම් මේ පින්තූරය ගත්තොත් මෙතන මේ සටහන් වෙලා තියෙන ප්‍රධාන සංරචක හතර ගත්තොත් මේ සංරචක හතරෙන් පරිගණක දෘඩාංග ගැන අපි සාකච්ඡා කළා. ඊළඟට අපි බලන්න ඕනේ පරිගණක මෘදුකාංග කියන්නේ මොනවද? ඒ වගේම මේ හා සම්බන්ධව වැඩ කරන පරිගණක ක්‍රියාකරුවන් නැත්නම් පරිශීලකයන් කවුද? සහ අපිට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන මේ ස්ථිරාංග කියන්නේ මොනවද කියලා. හොඳයි. එහෙනම් අපි බලමු මේ මෘදුකාංග කියන්නේ මොනවද කියලා. software එකක්. පරිගණක මෘදුකාංග. එහෙම නැත්නම් software එකක් කියන්නේ මොනවද කියලා අහුවොත් ඔයගොල්ලෝ උත්තර දෙයි. මේ වෙනකොට ඕගොල්ලෝ අපේ දරුවෝ විවිධ කාර්යයන් සඳහා මේ මෘදුකාංග භාවිතා කරනවා. අපිට ලිපියක් අපි සාමාන්‍යම වැඩ කටයුත්තක් ගත්තොත් ලිපියක් සකස් කරගන්න, එහෙම නැත්නම් ගණිතමය කටයුත්තක් කරගන්න, පැතුරුම් ප්‍රත් මෘදුකාංග, ස්ප්‍රෙඩ්ෂීට් software, ඒ වගේම ප්‍රසන්ටේෂන් software අපිට ඉන්ටර්නෙට් ඇක්සස් කරන්න ඕනේ. එහෙනම් වෙබ් බ්‍රවුසර්ස් මේ විදිහට විවිධ ආකාරයේ මෘදුකාංග භාවිතා කරයි. හොඳයි. එහෙනම් මේ මෘදුකාංග මොනවද? කොහොමද අපි වර්ගීකරණය කරන්නේ? අපි වර්ගීකරණය කරනකොට මේවායේ කාර්ය අනුව එහෙම නැත්නම් මේවා භාවිතා කරන්නේ කොහොමද? එහෙමත් නැත්නම් මේ මෘදුකාංග අපි ලබා ගන්නේ කොහොමද? මෙන්න මේ කියන දේවල් අනුව වර්ග කරනවා. හොඳයි. අපි බලමු පළවෙනියටම අපිට කොහොමද මේක වර්ග කරගන්න පුළුවන්? ඔබ පරිගණකයක් භාවිතා කරද්දී එහෙම නැත්නම් අපි හිතමු අපිට පරිගණකයක් අලුතෙන්ම මිලදී ගන්න ඕනේ. එහෙනම් අපි මේ පරිගණකය මිලදී ගන්න අවස්ථාවේ අපි බලාපොරොත්තු වෙනවා අපිට මේ පරිගණකයත් එක්කම ඒකේ වැඩ කරන්න පුළුවන් පරිසරය අපිට සකස් කරලා දෙයි කියලා. එහෙනම් මේ වැඩ කරන්න පුළුවන් පරිසරය කියලා මම අදහස් කරේ මොකක්ද? අපිට පරිගණකය ගෙදර ගෙනල්ලා ඕපන් කරාට පස්සේ ස්විච් ඔන් කරාට පස්සේ මේ කම්පියුටර් එක ස්විච් ඔන් කළාම අපිට වැඩ කරන්න පුළුවන් පරිසරයක් නැතුව අපි තවත් මෘදුකාංගයක් ඒ සඳහා ස්ථාපනය කරන්න ඕන නම් අපිට වෙනවා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න. මම මේ කතා කරන්නේ මොකක් ගැනද? එහෙනම් අපි අපේ කම්පියුටර් එක ස්විච් ඔන් කරාම අපිට පේනවා අපිට ඉන්ටර්ෆේස් එකක්. නැත්නම් අපිට ස්ක්‍රීන් එකක් තියෙනවා. ඒකේ අයිකන්ස් තියෙනවා. ෂෝට් කට්ස් තියෙනවා. අපේ මවුස් එක ගෙනහිලා අපිට මේ අයිකන්ස් ෂෝට් කට්ස් මේ දේවල් ක්ලික් කරලා යන්න පුළුවන්. එහෙනම් මොනවද මේ? මේ කියන පරිසරය මේ කම්පියුටර් එක ස්විච් ඔන් කරනකොට අපිට මේ වැඩ කරන්න සුදුසු පරිසරයක් ලැබිලා තියෙන්නේ මොන මෘදුකාංග නිසාද? ඒකත් එක්ක අපි කතා කරනවා අපිට අවශ්‍ය දේවල් අපිට දෛනික අවශ්‍යතාවයන් අපිට අද වුණ වෙනවා ලිපියක් සකස් කරගන්න. ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා ඉන්ටර්නෙට් ඇක්සස් කරන්න. එහෙනම් මේ වගේ විවිධ අවශ්‍යතා අපිට අවශ්‍ය වෙනවා ඡායාරූපයක් එඩිට් කරගන්න. එහෙනම් අපි ෆොටෝ එඩිටිං software එකක් හොයනවා. මේ වගේ විවිධ අවශ්‍යතාවන් වලට අපි මේ software එක විදි එක වර්ග භාවිතා කරනවා. හොඳයි. මෙතන ඔබට පේනවා system software, application software. මොකද්ද මේ system software, application software කියලා කියන්නේ? වචනෙන්ම කියනවා
system software. එහෙනම් මේක system එක සම්බන්ධයෙන් මොන හරි වෙන්නේ නැති. application software. හරි. system software කියන්නේ මොකද්ද? provide a platform for other software. එහෙනම් other software කියලා කොහොම අනිකුත් මෘදුකාංග වලට platform එකක් සපයනවා කියලා අපි කියන්නේ. ඒ විතරක් නෙමෙයි අපිට වැඩ කරන්න අවශ්‍ය පහසුකමත් provide an interface for users. අනහන් අපිට වැඩ කරන්න අවශ්‍ය කරන පරිසරයත් මේකෙන් අපිට ලැබෙනවා. හොඳයි. application software ගැන කතා කරන්න කලින් අපි මේ පද්ධති මෘදුකාංග කියන්නේ මොනවද කියලා කතා කරලා ඉමු. පද්ධති මෘදුකාංග කියන්නේ මොකද්ද? දැන් අපි කතා කරලා ආවා සිස්ටම් එක සම්බන්ධයෙන්. මේ පද්ධතිය සම්බන්ධයෙන් අපිට අවශ්‍ය කරන platform එක දෙනවා කියලා. හරි. බලමු අපි පළවෙනි එක විදියට අපි පාවිච්චි කරනවා. අපි කතා කරනවා මෙහෙයුම් පද්ධති. operating systems. අපි දන්නවා OS එක ඕනේ. OS එක install කරලා නැහැ කියනවා. එහෙනම් මොකද්ද මේ OS එක කියන්නේ? මෙහෙයුම් පද්ධතිය ඔබට පේනවා ඇති උදාහරණ. මම උදාහරණයක් ඇහුවොත් ඔයගොල්ලෝ කියයි මගේ මැෂින් එකේ තියෙන Windows. මගේ ෆෝන් එකේ තියෙන Android. අන්න එහෙනම් මේ ඇවිල්ලා මෙහෙයුම් පද්ධති. මොකද්ද මේ මෙහෙයුම් පද්ධතියක් කියන්නේ? මෙහෙයුම් පද්ධතියක් කියන්නේ පරිශීලකයා නැත්නම් අපි යූසර්ට අපිට කම්පියුටර් එක ගත්තට පස්සේ අපි ඕනෑම පරිශීලකයෙක් ගත්තොත් අපිට කම්පියුටර් එක ගත්තට පස්සේ මේකේ තියෙන හાર્ඩ්වෙයාර් වෙනස් කරන්න හાર્ඩ්වෙයාර් හසුරවන්න අපිට ටිකක් අපහසු වෙයි. එහෙනම් මේ කම්පියුටර් එක ස්විච් ඔන් කරද්දී මට මේ කම්පියුටර් එක ඇක්සස් කරන්න ලේසි වෙන්න මට අවශ්‍ය කරන ඉන්ටර්ෆේස් එක මට දෙන්නේ මෙන්න මේ මෙහෙයුම් පද්ධතිය. ඉතින් අපි කියනවා act as an interface between user and hardware කියලා. පරිශීලකයයි hardware මේ දෘඩාංග පරිගණක දෘඩාංග අතර මැදියෙක් විදියට ක්‍රියා කරනවා. ඉතින් මේ හේතුව නිසා වර්තමානයේ අපි භාවිත කරන මෙහෙයුම් පද්ධතිය නිසා මොකද මෙහෙයුම් පද්ධති වලත් වර්ග කීපයක් තියෙනවා. මේ ඉන්ටර්ෆේස් එක අනුව ඔබගේ ඉදිරි පාඩම් තියෙනවා මෙහෙයුම් පද්ධති ගැන වැඩිපුර අධ්‍යයනය කරන. ඒ පාඩම් වලදී අපි මේ දේවල් කතා කරනවා. අපි දැන් භාවිත කරන මෙහෙයුම් පද්ධති ගැන හිතුවම මෙන්න මේ නිසා අපිට පහසුවෙන් අපිට අවශ්‍ය කරන ෆයිල් එකක් ඕපන් කරගන්න, අපේ software අලුතෙන් install කරගන්න, අපිට මේ ෆයිල් එක save කරගන්න පහසු පරිසරයක් අපිට හදලා දීලා තියෙනවා. හොඳ environment එකක් අපිට හදලා දීලා තියෙනවා. එතනදී මේ තාක්ෂණය පිළිබඳ වැඩිපුර දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනෑම කෙනෙකුට පහසුවෙන් මේ පරිගණකයත් එක්ක කම්පියුටර් එකත් එක්ක වැඩ කරන්න පුළුවන් විදියට අපිට මේ පරිසරය හදලා දෙන්නේ මෙහෙයුම් පද්ධති operating systems. හොඳයි. අපි ඊළඟට බලමු තව උදාහරණයක්. utility software. අපි ඕනම දෙයක් කරද්දී ඒකේ ප්‍රධාන කාර්යයට අමතරව අපිට ඕන වෙනවා ඒ කාර්ය පහසුවෙන් පවත්වගෙන යන්න. සපෝට් කරන දේවල්. එහෙනම් මේ උපයෝගීතාවයට සටහන්. එහෙම නැත්නම් යුටිලිටි සොෆ්ට්වෙයාර් කියන්නේ අන්න ඒ වගේ දෙයක්. අපිට කම්පියුටර් එකේ වැඩ කරගෙන යද්දී අපි එදිනෙදා කරන දේවල් එක්ක ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ගේ රීසයිකල් බින් එක ගැන. හරි. ওই රීසයිකල් බින් එකේ ඔයගොල්ලෝ ඩිලීට් කරන ඒවා. අපි ඩිලීට් කරන ඒවා ඒ වගේම අපි ටෙම්පරරි ඩවුන්ලෝඩ් කරගන්න දේවල්. මේ වගේ විවිධ දේවල් තියෙනවා අපිට අවශ්‍ය වෙන ඒවා ඉවත් කරගන්න. ඒ වගේම අපිට පරිගණකයේ භාවිතා කරද්දී අපේ පරිගණකයේ භාවිතා කරද්දී අපිට වෛරස් ගැටලු වෙන්න පුළුවන්. එතකොට අපිට මේ අවශ්‍ය වෙනවා මේ වෛරස් ඉවත් කරගන්න. ඒ වගේම ඉවත් කරගන්න කලින් මේ පරිගණකයේ භාවිතා කරද්දී අපි පෙන් ඩ්‍රයිව් එකක් පරිගණකයට අපි කම්පියුටර් එකට භාවිතා කරනකොට අපිට පුළුවන් නම් මේ වෛරස් එක අඳුරගෙන කුමක් හෝ malicious software එක අපි කියනවා malware කියලා තියෙනවා නම් අඳුරගෙන ඒ දේ ඉවත් කරගන්න අපිට වඩාත් පහසුයි. ඉතින් ඔන්න ඔය වගේ දේවල්, ඒ වගේ දේවල් ක්‍රියාත්මක වෙද්දී අපේ පරිගණකය තුල භාවිතා කරන්න පුළුවන් නම් අපේ මේ වැඩ කටයුතු පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. එහෙමනම් අර මූලික කාර්ය අපිට පහසුවෙන් කරගන්න අපිට උදව් වෙනවා මේ උපයෝගීතා වැඩසටහන. එහෙමත් නැත්නම් යුටිලිටි software අපිට උදව් වෙනවා. හොඳයි. උදාහරණ විදියට ඔබට පේනවා ඇන්ටිවයිරස් software, ඒ වගේම යුටිලිටි software විදියට තවත් අපිට තියෙනවා backup software, disk partitioning, ඔය වගේ ඔබ ඉගෙන ගන්නවා. ඉදිරියේදී මේ මෙහෙයුම් පද්ධති පාඩමත් එක්ක ඔබ වඩාත් හොඳින් ඉගෙන ගන්නවා මේ දේවල් පිළිබඳව. හොඳයි. ඊළඟට අපි බලමු තවත් එක කොටසක් මේ පද්ධති මෘදුකාංග යටතේ. පද්ධති මෘදුකාංග යටතේ
අපිට අවශ්‍ය පරිසරය සකස් කරලා දෙනවා ඔපරේටින් සිස්ටම්. අනිකුත් කටයුතු පහසු කරගන්න මේ උපයෝගීතා වැඩසටහන උදව් කරනවා. එහෙනම් කවුද මේ අපිට අවශ්‍ය කරන මේ පරිවර්තක? නැත්නම් අපි කියනවා language translators කියලා. කවුද මේ language translators? අපිට software එකක් අනෙකුත් අපි දැන් කිව්වා මෙහෙයුම් පද්ධති වලට කලින් මේ පද්ධති මුදුකාංගවලදී අනෙකුත් මුදුකාංගවලට අවශ්‍ය පහසුකම නැත්නම් පරිසරය හදලා දෙනවා කියලා. අපි කිව්වා අනෙකුත් මුදුකාංගවලට අවශ්‍ය පරිසරය හදලා දෙනවා කියලා. එහෙමනම් මේ ඕනෑම මුදුකාංගයක් අපි පරිගණකයට කම්පියුටරයකට ඉන්ස්ටෝල් කරද්දී අපේ අවශ්‍යතාවය මොකද්ද? මේ අපිට පහසු විදියට මේක ඉන්ස්ටෝල් කරගන්න. හැබැයි මේ මෘදුකාංගය අපි ඉන්ස්ටෝල් කරාම ඒක පරිගණකයට තේරෙන භාෂාවට හරවන්න ඕනේ. ඔබ දන්නවා යන්ත්‍ර භාෂාව කියලා කියනවා machine language. පරිගණකයට තේරෙන භාෂාවට හරවන්න අපිට උදව් වෙනවා language translators. උදාහරණ කිහිපයක් තියෙනවා. මම මෙතන ඔබට දීලා තියෙනවා උදාහරණ දෙකක්. interpreter compiler. එහෙනම් මේ interpreter compiler මේ දෙන්නත් කරන්නේ අපි පරිගණකයට ලබා දෙන මේ පරිගණක වැඩසටහන් software මේ දේවල් පරිගණකයට තේරෙන භාෂාවට හරවලා දෙන එක තමයි මේ පරිවර්තක වැඩසටහන් වලින් සිද්ධ වෙන්නේ. හොඳයි. එහෙනම් මේ මෘදුකාංග software අපි classify කරා මූලික වශයෙන් කොටස් දෙකකට. එකක් පද්ධති මෘදුකාංග, එහෙම නැත්නම් system software, ඊළඟ එක application software. යෙදුම් මෘදුකාංග. අපි දැන් කතා කරේ මේ පද්ධති මෘදුකාංග කියන එක. එහෙමනම් ඊළඟ එක තමයි application software. යෙදුම් මෘදුකාංග. මොකක්ද මේ? අපි කම්පියුටර් එක ගෙදර ගෙනාවට පස්සේ අපි මේ operating systems මේ ඔක්කොම අපි හිතමු අපි මිලදී ගනිද්දිම මේ දේවල් එක්කම මිලදී ගත්තා. හරි. දැන් අපිට අවශ්‍ය වෙනවා අපි මේක මිලදී ගත්තේ අපේ වැඩ කටයුතු කරගෙන යන්න. අපිට ලිපියක් සකස් කරගන්න. ඒ වගේම පැතුරුම් පතක් නැත්නම් ස්ප්‍රෙඩ්ෂීට් software එකක් අපි ගන්නවා අපේ ගණිතමය කටයුතු කරගන්න. ඒ වගේම අපිට ෆොටෝස් එඩිට් කරගන්න. නැත්නම් අපිට ඉමේජ් එඩිටිං, ඉමේජ් එකක් හදාගන්න. මේ දේවල් වලට අපි ඉමේජ් එඩිටිං software එකක්. මේ වගේ විවිධ මෘදුකාංග භාවිතා කරන්න ඕනේ. එහෙමනම් අපේ අවශ්‍යතාවයන් වලට අනුව අපි ස්ථාපනය කරගන්න, ඉන්ස්ටෝල් කරගන්න මේ මෘදුකාංග වලට අපි කියනවා application software කියලා. ඉතින් උදාහරණ විදියට ඔබ දෛනිකව භාවිතා කරන ඕනෑම මෘදුකාංගයක් මේ අර්ථයට ගන්න පුළුවන්. හොඳයි. යෙදුම් මෘදුකාංග කියන්නේ මොනවද එහෙනම්? අපිට පේනවා මම උදාහරණ කීපයක් විතරයි මෙතන අරන් තියෙන්නේ. ප්‍රධාන වර්ග කිහිපයක් පමණයි මෙතන අරන් තියෙන්නේ. මෙතනදී වදන් සැකසුම් මෘදුකාංග කියලා කියන්නේ එක යෙදුම් මෘදුකාංග වර්ගයක්. application software. ඒ වගේම තවත් උදාහරණයක් අපි මුලින් කතා කරා spreadsheet software පැතුරුම්පත්. එහෙනම් office package එකත් එක්කෙන MS Word. ඒ වගේම free මෘදුකාංග තියෙනවා LibreOffice. අපිට මේ word processing කියන වැඩේම කරගන්න පුළුවන්. ඒ වගේ විවිධ ආකාරයේ මෘදුකාංග software තියෙනවා අපිට මේ අවශ්‍ය කාර්යයන් ඉෂ්ට කරගන්න. හොඳයි. තවත් උදාහරණයක් ගත්තොත් දැන් මම මේ ඔයගලත් එක්ක කතා කරන්නේ. මම මේ ප්‍රසන්ට් කරන්නේ මේ ප්‍රසන්ටේෂන් මෘදුකාංගයකින්, ප්‍රසන්ටේෂන් software එකකින් හදගත්තු ස්ලයිඩ් ෂෝ එකක් එක්ක. එහෙමනම් මෙන්න මේ විදිහේ අපේ දෛනික අවශ්‍යතාවන් වල අපිට එදිනෙදා අවශ්‍ය වෙන අපේ කාර්යයන් කරගන්න අපි භාවිතා කරන්නේ මේ කියන application software. එහෙමනම් මේ එක classification එකක්. system software, application software. එහෙම නැත්නම් පද්ධති මෘදුකාංග සහ යෙදුම් මෘදුකාංග. හොඳයි. මෘදුකාංග වර්ගීකරණය යටතේ අපි තවත් කතා කරොත් තවත් ක්‍රමයක් තමයි මේ මෘදුකාංග අපි ලබා ගන්නේ කොහොමද? එහෙමත් නැත්නම් මේ මෘදුකාංග ලබා ගනිද්දී අපි ඒ සඳහා යම්කිසි ගෙවීමක් කරනවද? නැත්නම් මේ මෘදුකාංගයේ මූලාශ්‍රය මේ source code එක මේ සම්බන්ධයෙන් කොහොමද? මෙන්න මේ කියන කරුණුත් එක්ක සලකලා බලද්දී අපිට තවත් විදියකට මේක වර්ගීකරණය කරන්න පුළුවන්. එකක් තමයි මෙන්න මේක තමයි වර්ගීකරණය free and open source software. ඔබට පේනවා ඇති මෙතන වචනෙන්ම කියලා තියෙනවා මේකේ විස්තරේ. free and open source. මේ මෘදුකාංගය ලබා ගනිද්දී අපි මේ software එක අපි මිලදී ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙමනම් අපිට නොමිලේ ලැබෙනවා. දැන් ඔබට හිතෙනවා ඇති අපි අනිත් මෘදුකාංග ගන්නෙත් මේ අනිත් software ගන්නෙත් මිලදී අපි මුදල් ගෙවලා නෙමෙයි කියලා. නෑ මෙතන තියෙනවා අපිට කතා කරන්න දෙයක්. අපි සැලකිලිමත් වෙන්න ඕනේ දෙයක්. මොකද
මෘදුකාංග මේ වර්ග දෙක අතුරින් අපිට නිදහස් හා මේ විවුර්ත කේත මෙන්න මේ මෘදුකාංග පමණයි නොමිලයේ ලබා ගන්න පුළුවන්. සහ අපිට මේ software එක සම්බන්ධයෙන් තියෙන source code එක edit කරලා අපිට වෙනත් updations නැත්නම් මේ source code එක වෙනස් කරන්න අපිට නීත්‍යානුකූලව අයිතිය තියෙන්නේ මෙන්න මේ කියන free and source code software එක. එහෙමනම් අපි අනිත් මෘදුකාංගය අපි ගන්නවා proprietary software. එහෙමත් නැත්නම් ඔබට පේනද හිමිකම් ආශ්‍රිත මෘදුකාංග. එතන වචනයෙන්ම කියනවා හිමිකමක් තියනවා කියලා ownership එකක් තියෙනවා. එහෙමනම් මේ හිමිකමත් එක්ක මේ ownership එකත් එක්ක තියෙන මෘදුකාංගය අපිට නොමිලේ නැත්නම් අවසරයකින් තොරව ලබා ගන්න පුළුවන්ද? එය අවසරයකින් තොරව ලබා ගන්න පුළුවන්ද නැද්ද කියන එක තීරණය වෙන්නේ මේ මෘදුකාංග වර්ගය අනුව. හොඳයි. ඇතැම් මෘදුකාංග, ඒ කියන්නේ අපි proprietary software කියලා ගත්තොත් එම මෘදුකාංග වලට අපිට ගෙවීමක් සිදු කරන්න ඕනේ. යම්කිසි ගෙවීමක් නියම වෙලා තියෙනවනම් මේ මෘදුකාංගයට අදාළ මුදල් ගෙවලා තමයි අපි මේ මෘදුකාංගය ලබා ගන්න ඕනේ. එහෙමද ඇතැම් විට එම මෘදුකාංගය ලබා දෙන කෙනා ඒක ලබා දෙන විදිය අනුව අපිට ඒක ලබා ගන්න පුළුවන්. ඊට අමතරව මේක සපයන මේ අයිතිකරු නැත්තම් ඕනර්ෂිප් එකේ අපිට අවසර අරගෙන තමයි ගන්න ඕනේ මේ මෘදුකාංගය. එහෙම නැතුව අපිට අවශ්‍ය විදියට මම මුදල් ගෙවලා ලබා ගත්තා කියලා මට බෑ තව කෙනෙකුට මේක කොපි එකක් දෙන්න. ඒක අපි ඒක නොකළ යුතු දෙයක්. එහෙමනම් මේ මෘදුකාංග දෙකේ වෙනස ඔන්න ඕක. අපි free and open source software. එහෙනම් අපිට මෘදුකාංගයක් ගන්න ඕනේ. අපිට මේ අවශ්‍ය කරන මේ job එක කරගන්න අපිට software එකක් ඕන වෙනවා. මේ software එක ගනිද්දි මට මුදල් ගෙවීමක් කරන්න බෑ. මට අවශ්‍යයි මේක මුදල් ගෙවීමකින් තොරව ගන්න. එහෙනම් අපි කරන්න ඕනේ proprietary software එකක් අරගත්තු කෙනෙක්ගෙන් copy එකක් ගන්න එක නෙමෙයි. අපිට පුළුවන් ඒ කාර්යම සිදු කරන්න free and open source software එකකට යන්න. එතනදී අපි ethically අපි කියනවා සදාචාරාත්මකයි කියලා. අපිට මේ මෘදුකාංග භාවිත කරන්න පුළුවන්. එහෙනම් ඒක අපි දැනගෙන ඉන්න ඕනේ. මොකද අපි තොරතුරු හා sannivedana තාක්ෂණය මේ භාවිතයේදී අපි කොහොමද මේ දේවල් භාවිතා කරන්නේ? සදාචාරාත්මකව ethically කොහොමද මේ දේවල් භාවිත කරන්නේ? නීත්‍යානුකූලව කොහොමද භාවිතා කරන්නේ කියලා මේ හරහා අපි දැනුවත් වෙන්න ඕනේ. හොඳයි. උදාහරණ විදියට ගත්තොත් මොනවද උදාහරණ? අපිට අපේ පරිගණකයේ කෙනෙක් කියයි මම Windows පාවිච්චි කරනවා. තවත් කෙනෙක් කියයි මම Ubuntu පාවිච්චි කරනවා. තවත් පරිගණකයක Linux තියෙන්න පුළුවන්. එහෙනම් අපිට පේනවා මොනවද මේ උදාහරණ? අපි Ubuntu Linux මේ වගේ මෘදුකාංග ගත්තොත් free and open source මෘදුකාංග විදියටත් අනිකුත් මෘදුකාංග ගත්තොත් මම උදාහරණ කීපයක් පමණයි අතුලත් කරලා තියෙන්නේ. මේ දේවල් අපි මුදල් ගෙවා මේ හිමිකම මේ ලයිසන් එක අපි අවසරයේ ඇතුවයි අපි ලබා ගන්න ඕනේ. හොඳයි. එහෙනම් අපි වර්ග දෙකක් කතා කරා. මේ මෘදුකාංග වර්ගීකරණයේ යටතේ වර්ගීකරණ දෙකක්. එකක් පද්ධති මෘදුකාංග සහ යෙදුම් මෘදුකාංග. ඊළඟ වර්ගීකරණය free and open source software නිදහස් සහ විවුර්ත කේත මූලාශ්‍ර. ඊළඟට අපි කියනවා proprietary software. අපි හිමිකම් ආශ්‍රිත මෘදුකාංග කියලා. හොඳයි. දැන් අපි කලින් පාඩමේදී පරිගණක දෘඩාංග කම්පියුටර් හાર્ඩ්වෙයාර් ගැන ඩිස්කස් කරා සාකච්ඡා කළා. ඒ වගේම මේ පාඩමේදී මේ මෘදුකාංග ගැන අපි ආරම්භ කළා සාකච්ඡා කළා. හොඳයි. ඊළඟට මොකද්ද මේ ස්ථිරාංග කියන්නේ? එහෙම නැත්නම් ෆර්ම්වෙයාර්. ෆර්ම්වෙයාර් එකක් කියන්නේ මොකක්ද? අපි එතනත් වචනයෙන්ම දකිනවා මේක ෆර්ම්. එහෙමනම් ස්ථිර මතකයේ ස්ථිර දෙයක් අපිට මේ උපදේශ නැත්නම් යම්කිසි අපිට වෙනස් කළ නොහැකි දෙයක්. හොඳයි. මොකද්ද මේ ස්ථිරාංග කියන්නේ? අපි කලින් පරිගණක දෘඩාංග කතා කරද්දී සාකච්ඡා කළා ROM එක ගැන. අපි ROM එක ගැන කතා කළේ කොහොමද? ROM එක ගැන සාකච්ඡා කළේ පරිශීලකයාට යූසර්ට වෙනස් වීමක් කළ නොහැකි. යූසර්ට වෙනස් කරන්න බැරි පරිගණකයේ තියෙන ස්ථිර මතකයක් කියලා. හොඳයි. එහෙමනම් අපි මේ ෆර්ම්වෙයාර් ගැන කතා කරද්දී ඔන්න ඔය කියන ROM එක උතන්ට එනවා. මේ ෆර්ම්වෙයාර් ගැන කතා කරද්දී අපි කියනවා ඔබට පේනවා ඇති නිහිත පරිගණක වැඩසටහනක් කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක්. මේක embedded අපි කියනවා embedded in a chip. අපි ROM කියන chip එකේ අපි embed කරලා තියෙන soft program එකක්. එහෙනම් මේ පරිගණකය ක්‍රියාත්මක කරනකොට අපි ක්‍රියාත්මක කරලා අපිට භාවිතා කළ හැකි පරිසරය පෙන්නනකම්
නැත්තම් ඒ ස්ක්‍රීන් එක අපි දකිනකන් යම්කිසි ක්‍රියාවලියක් එතන සිදු වෙනවා. ඔබ ඉදිරියේදී ඔය මෙමරි මැනේජ්මන්ට් ඒ පාඩනුත් එක්ක මේ දේවල් කතා කරනවා. පරිගණකය බල ගැන්වීමේ ක්‍රියාවලිය කියලා කියනවා. නැත්නම් බූටින් අප් ප්‍රොසෙස් කියලා කියනවා. මෙන්න මේ හා සම්බන්ධ උපදෙස් මේ සම්බන්ධයෙන් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් මේ කියන කොටස අපිට වෙනස් වීමක් කරන්න වෙනස් කිරීමක් කරන්න බෑ. අපි කියනවා ස්ථිරාංග කියලා. හොඳයි. ඊළඟට අපිට ඉතුරු වෙලා තියෙන්නේ අපිට මේ ලයිව් වෙයා කියන එක නැත්නම් ජීවාංග. කම්පියුටර් හાર્ඩ්වෙයා කම්පියුටර් එක ගෙදර ගෙනාවා. ඒකට අපි software install කරා. ඊට අමතරව අපිට අවශ්‍ය කරන මෘදුකාංගත් මේ හා සම්බන්ධව අපි ස්ථාපනය කරගත්තා, install කරගත්තා. ඒ වගේම ස්ථිරාංග කියන දේත් මේ පරිගණකය ඇතුලේ නැත්තම් මේ උපාංගයේ ඇතුලේ තියෙනවා. හොඳයි. එහෙමනම් කවුද මේ පරිගණකය භාවිත කරන්නේ? එහෙම නැත්තම් මේ අදාළ උපකරණය භාවිත කරන්නේ කවුද? මෙන්න මේ කියන කොටස. මේ කියන පිරිසට අපි කියනවා ජීවාංග කියලා. එහෙම නැත්තම් computer users. මෙතනදී විවිධ රැකියා අවස්ථා අපිට පේනවා. computer users කොම උදාහරණ කිහිපයක් විතරයි මෙතන ඔබට පේන්නේ. අපිට පත්තරයක් අරන් බැලුවොත් අපි දකිනවා පරිගණක ශාස්ත්‍රයට අදාළ විවිධ රැකියා. එහෙනම් මේ හැමෝම මේ පරිගණක පද්ධතියේ ජීවාංග computer users එහෙනම් විවිධ ආකාරයෙන් ඔවුන් මේ හා සම්බන්ධව කටයුතු කරනවා. පරිගණක ක්‍රියාකරුවන්, network administrator, database administrator ඔය විදියට අපිට උදාහරණ දෙන්න පුළුවන්. හොඳයි. දැන් මේ වෙද්දී අපි මේ ප්‍රධාන කොටස් හතරම මේ පරිගණක පද්ධතියේ තියෙන මේ සංරචක හතරම අපි කතා කරලා ඉවරයි. එහෙමනම් මේ අතරතුරේ අපි කතා කරපු වැදගත්ම දෙයක් තමයි පරිගණකය තුල සිදුවෙන මේ දත්ත සැකසීම. අපි දන්නවා දත්ත සැකසීමේදී මේ පරිගණක දෘඩාංග කියන කොටස ඇතුලේ තියෙන සැකසුම් උපාංග භාවිත වෙනවා. එහෙමනම් ඒහා සම්බන්ධව විවිධාකාරයෙන් අනිකුත් කොටස් සම්බන්ධ වෙනවා. හරි. අපි බලමු. එහෙනම් දත්ත සැකසීම කියන්නේ මොකද්ද? අපි මුලින්මත් කිව්වා පරිගණකයක් කියලා අහද්දී අපි මුලින්දම්ම කියන උත්තරයක් තමයි අපි ලබා දෙන දත්ත සැකසලා අපිට තොරතුරු ලබා දෙනවා කියලා. නමුත් අපි දැන් උසස් පෙළ තොරතුරු හා සංවේදන තාක්ෂණ විෂය හදාරද්දී අපි ඔතනින් එහාට එනවා. මොකද්ද මේ දත්ත සැකසීම කියන්නේ? මේ යටතේ සිදු කෙරෙන්නේ මොනවද? මොන වගේ උපාංගද අපි මේකට සම්බන්ධ කරගන්නේ? ඔන්න ඔය දේවල් අපි සාකච්ඡා කරනවා. එහෙමනම් data processing. Process data into meaningful form. අපි එක එක විදියෙන් විස්තර කරන්න පුළුවන්. හොඳයි. ඇයි මේ දත්ත සකසන්නේ? ඇයි මේ දත්ත සකසන්න ඕන කරන්නේ? අපිට හේතු පැහැදිලි කරන්න පුළුවන්. අපි පරිගණකයේ භාවිත කරනවා දත්ත සැකසීමට කුමන කාර්යයන් සඳහාද? තොරතුරු පද්ධති භාවිත කරනවා කිව්වා. එහෙමනම් මේ තොරතුරු පද්ධති හරහා සකස් කරලා අපි දෙන්නේ ඇයි? දැන් ඔබට පේනවා ඇති පිළිතුරු කිහිපයක් තියෙනවා මෙතන. කාර්යක්ෂමව අපිට අවශ්‍ය වෙනවා දත්ත සැකසීමට. අපි දත්ත සැකසීම කියන දේ ගැන අවධානය යොමු කරන්නේ ඇයි කියලායි මේ කතා කරන්නේ. අපි ඒ ගැන නිසි අවධානය යොමු කරොත් කොහොමද මේක වෙන්නේ කියලා සැලකිලිමත් වුණොත් අපිට මෙන්න මේ අවශ්‍යතා ටික පැහැදිලි වෙනවා. අපිට අවශ්‍යයි තීරණ ගන්න. එහෙනම් ඒ සඳහා වඩාත් සුදුසු තොරතුරු අපිට අවශ්‍ය වෙනවා. කාර්යක්ෂමව මේ දේ සිදු කරගන්න අවශ්‍ය වෙනවා. ඔබට පේනවා ඇති තව අපිට පිරිවැය කොස්ට් එක අඩු කරගන්න ඕනේ. අපි දත්ත සැකසීම සිදු කරනවා කියලා කාර්යක්ෂම අයුරින් ඒ දේ සිදු කරේ නැත්තම් ඒ සඳහා සුදුසුම ක්‍රම අනුගමනය කළේ නැත්තම් ඒ සඳහා අපිට දරන්න වෙන පිරිවැය වැඩි. එහෙනම් ආයතනයක් විදියට ගත්තොත් ඒ ආයතනය තුල මේ processing කියන දෙයට අපි වැඩි පිරිවැයක් දරන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි පේනවා ඇති නිවැරදි බව හා විශ්වසනීය බව. අපිට ලබා දෙන තොරතුරු වඩා නිවැරදි වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි ගන්නා තීරණවල ගැටලු වෙන්න පුළුවන්. ඒ වගේම විශ්වසනීය වෙන්න ඕනේ. හොඳයි. අපි බලමු මේ දත්ත සැකසීම කියන්නේ මොකක්ද? එහෙනම් පේනවා ඇති conversion of raw data into meaningful information. මම ඔය එක විදියකින් විතරයි පැහැදිලි කරේ. ඇයි මම meaningful information කියන්නේ? complete වෙන්න ඕනේ. accuracy මේ හැමදේම තියෙන්න ඕනේ. හොඳයි. දැන් අපිට මේ දත්ත සැකසීම තුල මොනවද අපි ඒ ගැන හිතන්නේ? මොන ස්ටෙප්ස්ද මේ ගැන මේක තුල තියෙන්නේ? අපි බලමු. මේ data processing
මෙතනදී අපි යම්කිසි ක්‍රියාවලියක් ගැන කතා කරනවා. data processing cycle. ඔබට පේනවා ඇති data processing කියන topic එකත් එක්ක මොකද්ද මේ ක්‍රියාවලියක්? ඇයි මේ තරම් අපි අවධානය යොමු කරන්නේ? අපි බලමු. මුලින්ම දත්ත රැස් කිරීම. අපි යම්කිසි ආයතනයක යම්කිසි ස්ථානයක මේ කියන දත්ත සැකසීමට සම්බන්ධ වෙනවා නම් අපිට තියෙනවා අවසාන අරමුණක් මෙන්න මේ කියන තොරතුරුයි අපි ලබා දෙන්නේ. හොඳයි. එහෙමනම් මුලින්ම වෙන්නේ පළවෙනි අදියර තමයි මේ දත්ත ලබා ගන්න ඕනේ. ලබා ගන්නේ කොහොමද? අපිට වෙනවා විවිධ මාධ්‍ය ඔස්සේ මේ දත්ත රැස් කරන්න. එහෙනම් දත්ත රැස් කිරීම කියන්නේ වැදගත් ඒ කියන්නේ අපි සාකච්ඡා කළ යුතු කරුණක්. හොඳයි. රැස් කරපු දත්ත අපි මොකද කරන්නේ? මේ රැස් කරපු දත්ත අපිට වෙනවා වළංගු කරන්න. එහෙම නැත්නම් අපි කියන දත්ත වළංගු කිරීම data validation. collect අපි මුලින්ම කරන්නේ data gathering. මේ data gathering කියන step එකෙන් පස්සේ අපි එනවා data validation කියන step එකට. ඇයි අපි validation කරන්න ඕනේ? අපි මේ ලබාගත්තු දත්ත වල නිවැරදිභාවය අපි එක පැත්තකින් බලනවා මේක නිවැරදිභාවයත් එක්කම අපිට අවශ්‍ය දත්තද මේ ලැබිලා තියෙන්නේ. ඒ අදාළ අවශ්‍ය ආකාරයෙන්ද ලැබිලා තියෙන්නේ. අපි වැඩිදුර කතා කරමු ඒ ගැන. ඊළඟට දැන් අපි මේ process කිරීම එහෙම නැත්නම් සකස් කිරීමට අවශ්‍ය විදියට මේ දත්ත ඇතුළත් කරන්න ඕනේ. දත්ත මේ data input part එක තියෙනවා. data input. එහෙනම් මෙතනදී මතක් වෙන්න ඕනේ අපි අර පරිගණක දෘඩාංග නැත්නම් computer hardware ගැන කතා කරද්දී input devices ගැන කතා කරා. එහෙමනම් මේ ස්ටෙප් එකත් එක්ක අපි යන්නේ ඒ කොටස මෙතනට සම්බන්ධ කරගන්නවා. data input. හරි. දැන් අපි පරිගණකයට නැත්තම් මෙතන සකසන පරිගණකයට කෙසේ හෝ අවසානයේ සකසන පරිගණකයට අපි මේ වැලිඩේට් කරගත්තු data ටික එන්ටර් කරගන්නවා. එහෙම නැත්නම් ඇතුළත් කරගන්නවා. ඒ සඳහා විවිධ ක්‍රම අනුගමනය කරයි. හොඳයි. ඊළඟට දැන් එන්ටර් කරගත්තු data අපි සැකසීමකට භාජනය කරනවා. data process කරනවා. data process කරනවා කියනකොට නැවතත් අපිට මතක් වෙන්න ඕනේ අපේ සැකසුම් උපාංග. හරි එහෙමනම් ඔය විදිහේ විවිධ උපක්‍රම භාවිත කරලා විවිධ ක්‍රම භාවිත කරලා අපි මේ දත්ත සැකසීම කරනවා. එහෙනම් මොනවද දත්ත සකසන්න අපි භාවිත කරන්නේ? data processing වලට මොනවද පාවිච්චි කරන methods? මේ දේවල් අපි කතා කරනවා. හොඳයි. ඊළඟට ඔබට පේනවා ඇති මේ සකසන ලද දත්ත අපි ලබා දෙන්න ඕනේ. ප්‍රතිදානයක් විදියට ලබා දෙන්න ඕනේ. එහෙනම් නැත්නම් අපි කියනවා මේ data output කරනවා කියලා. අවශ්‍ය පාර්ශවයන්ට අදාළ පාර්ශවයන්ට අපි මේ data අපි මේ ප්‍රතිදාන ලබා දෙනවා. අපිට අවශ්‍ය දත්ත රැස් කරලා data gather කරලා මේ gather කරගත්තු data input කරලා ඊට කලින් validate කරලා මේ validate කරලා input කරගත්තු data සකස් කරලා එහෙම නැත්නම් process කරලා දැන් අපි output එකක් විදියට දුන්නාට පස්සේ ඊළඟ step එක මොකද්ද? අපිට අවශ්‍ය වෙනවා මේ data store කරගන්න. ඇයි? අපිට අනාගතයේ අපිට අවශ්‍ය වෙන්න පුළුවන් මේ data නැවත ලබා ගන්න. එහෙනම් මේ දේවල් නැවත ලබා ගන්න ඕන වුණාම අපි මේ දේවල් ආචායනය කරගන්නවා. අපි කියන store කරගන්නවා කියලා. එහෙනම් කොහේද අපි store කරන්නේ? මොනවද අපි ඒ සඳහා භාවිත කරන උපක්‍රම? මෙන්න මේ දේවල් අපි කතා කරනවා. හොඳයි. මේ විදියට ගිහිල්ලා තවත් අවස්ථාවකදී මේ ස්ටෝර් කරගත්තු data අපිට අවශ්‍ය වෙනවා තවත් සැකසීමක් සඳහා. ඉතින් ඔබට පේනවා ඇති මේක cycle එකක් විදියට තියෙනවා. data processing cycle. හරි. අපි බලමු step එකෙන් step එක මේ steps වලදී අපි මොනවද භාවිත කරන්නේ? මේ steps වලදී අපි මොනවද භාවිත කරන උපක්‍රම සහ විධි මේ දේවල්. පළවෙනියටම ගත්තොත් data gathering දත්ත රැස් කිරීම. හරි. පළවෙනි දේ අපි මේ පරිගණක කියන ක්‍රමයට පරිගණක භාවිතා කරත් ඇතැම් අවස්ථා තියෙනවා අපි මේ අත්හුරු ක්‍රම නැත්නම් අපි manual methods වලට යනවා. manual methods වලට උදාහරණයක් විදිහට ගත්තොත් සමහර විට අපි සාකච්ඡා කරලා එකතු කරගන්න data වෙන්න පුළුවන්. හොඳයි. ඊළඟට semi automated කියන්නේ අපි computerize අපි automated methods වලට යනවා වෙන්න පුළුවන්. හැබැයි සමහර ක්‍රම තියෙනවා
අපි අතුරු ක්‍රමයටත් මේ ඔටෝමේටඩ් සිස්ටම් එකටත් දෙකටම මැදිව ඉන්න. එහෙනම් අපි කියනවා semi automated. එහෙමත් නැත්නම් සම්පූර්ණයෙන්ම. එහෙම නැත්නම් අපි කියනවා automated methods. එහෙනම් මෙන්න මේ විදියට විවිධ ක්‍රම භාවිතයෙන් අපි දත්ත ලබා ගැනීමක් සිදු කරනවා. අපි ලබා ගැනීමක් කියන එකෙන් අදහස් කරේ පරිගණකයට ඇතුල් කිරීම නෙමෙයි මේ දත්ත රැස් කිරීමක්. හොඳයි. මේ මොනවද? manual methods. manual methods වලින් සමහර උදාහරණ කිහිපයක් පමණක් මම මෙතන ඇතුළත් කරලා තියෙනවා. දැන් ඔබට පේනවා ඇති අපිට යම්කිසි ආයතනයක මොනවා හරි දත්ත සැකසීමක් සිදු කරන්න අවශ්‍යයි. අපි අඳුරගත්තා අපිට මේ කියන දත්ත සැකසීමට අවශ්‍ය කරන දත්ත ලබා ගන්න මේ ආයතනයේ මෙන්න මේ පුද්ගලයන් මුණ ගැහිලා කතා කරන්න ඕනේ. හොඳයි. සමහරක් වෙලාවට අපිට පුද්ගලයන් වැඩි ගණනක් හම්බ වෙලා තොරතුරු ගන්න ඕන වෙන වෙලාවල් එනවා. ඇතැම් අවස්ථාවන් එනවා කිහිප දෙනෙක් සමග සාකච්ඡා කරලා ගන්න ඕන වෙන. හරි. ඒ වගේ වෙලාවට අපි භාවිත කරන ක්‍රමයක් තමයි කිහිප දෙනෙක් සමග සාකච්ඡා කරලා මුණ ගැහිලා තොරතුරු ගන්න වෙලාවට අපි භාවිතා කරන ක්‍රමයක් තමයි interviews. හොඳයි. තවත් ක්‍රමයක් තමයි ඔබට ඊළඟට පේන්නේ නිරීක්ෂණ. එහෙම නැත්නම් අපි කියනවා observation කියලා. ඇතැම් අවස්ථා තියෙනවා ඒ දත්ත රැස් කරගන්න අපිට කාගෙන්වත් අහලා දැනගන්න අමාරුයි. හැබැයි අපිට මේ පවතින தත්ත්වය නිරීක්ෂණය කළොත් ඒ ගැන බැලුවොත් අපිට බලාගෙන හිටියොත් ඒ ගැන ඒ සම්බන්ධයෙන් අපිට සටහන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් විවිධ මාධ්‍යයෙන් අපිට ඒ දේ ලබා ගන්න පුළුවන්. අපිට රෙකෝඩ් කරගන්න පුළුවන්. ඔන්න ඔය වගේ ක්‍රමයක් අපිට මේ සඳහා භාවිත කරන්න පුළුවන්. හැබැයි මෙතනදී අපි නිරීක්ෂණය කරන්නේ අපි විසින්. ඊළඟට ක්‍රමයක් තමයි මම අර මුලින්ම කියපු ක්‍රමය. අපිට වැඩි පිරිසක් සමග සම්බන්ධ වෙන්න වෙනවා. වැඩි පිරිසක් සමග සම්බන්ධ වෙන වෙලාවකදී ඒ අවස්ථාවේදී මේ ඉන්ටර්විව්ස් කියන එක අපිට භාවිත කරන්න අපහසු වෙන්න පුළුවන්. හේතුව අපිට කාලයක් වැය වෙනවා ඒ සඳහා. එහෙනම් කාලය ඉතුරු කරගන්න ඕනේ. කාලය වැය වෙනවත් එක්කම අපිට ඒ සඳහා මුදල් වැයවීමක් වෙනවා වැඩිපුර. හොඳයි. අපි හිතනවා නම් අපිට වඩා හොඳයි ප්‍රශ්නාවලියක් දීලා. එහෙම නැත්නම් ක්වෙස්චනියර් එකක් දීලා කෙටි පිළිතුරු ලබා ගන්න පුළුවන්. ඒ විදිහට ක්වෙස්චනියර් එකක් බෙදලා අපිට කලෙක්ට් කරගන්න data. අන්න ඒ වගේ ක්‍රම භාවිත කරද්දී මම මෙතන උදාහරණ 3ක් විතරයි. අවස්ථානුකූලව අපි මෙන්න මේ ක්‍රම භාවිත කරනවා. ඇතැම් විට අපිට නිරීක්ෂණ භාවිත කළ නොහැකි වෙන්න පුළුවන්. හරි. ඊළඟට semi automated and automated. semi automated and automated කියලා කිව්වම අපි අර කතා කරපු manual methods වලින් මෙහාට එනවා. එහෙනම් පරිගණක හා සම්බන්ධ උපාංග මෙතනදී අපි භාවිතයට ගන්නවා. මොනවද? මෙතනදී ඔබට උදාහරණ පේනවා. අපි මේ වෙනකොට මේ උපාංග ගැන කතා කරලත් තියෙනවා. MICR, OCR, මේ barcode reader මේ හැම දෙයක්ම අපිත් සම්බන්ධ වෙනවා. නමුත් අපි මේ උපාංග භාවිත කරලා තමයි මේ data gathering එක කරන්නේ. ඒ වගේම automated වෙනකොට නැත්නම් ස්වයංක්‍රීය මේ automated කියන methods වලට යද්දී එතනදී අපි මේ උපාංග භාවිතයෙන් පමණක් නැත්නම් මේ පරිගණක ආශ්‍රිතවම මේ data gathering අපි සිදු කරනවා. හොඳයි. එහෙමනම් ඊළඟ step එක. මේ දත්ත කොහොමද වළංගු කරන්නේ? දැන් ওই විවිධ ක්‍රම වලින් අපි ලබාගත්තු දත්ත තියෙනවා. ඒක automated, semi automated මේ ඕනම ක්‍රමයකින් ලබාගත්තු දෙයක් වෙන්න පුළුවන්. අපිට අවශ්‍ය කරන ෆෝමැට් එකෙන් තියනවාද? නැත්නම් අපිට අවශ්‍ය කරන විදියට තියනවාද? ඔබට උදාහරණයක් පේනවා ඇති data type check. ඇතැම් විට ඔබ යම්කිසි දැන් මේ දරුවෝ දන්නවා අපි email account එකක් හදද්දී අපිට උපන්දිනය එන්ටර් කරන තැන අපිට බෑ අපේ නම එන්ටර් කරන්න. හේතුව ඇයි? එතන data type එක check වෙන නිසා. හොඳයි. මෙන්න මේ විදියට අපිට පුළුවන් වළංගුභාවය පරීක්ෂා කරන්න. තවත් උදාහරණයක් ගත්තොත් ඔබට පේනවා ඇති බව කියලා කියනවා presence check. සමහර fields තියෙනවා තරුවකුත් දාලා තියෙනවා මේක එන්ටර් නොකර ඉදිරියට යන්න බෑ. ඇයි මේ? අපිට අනිවාර්යයෙන්ම මේක තියෙනවද නැද්ද මේ data එක තියෙනවද නැද්ද කියලා අපි පරීක්ෂා කරනවා. ඒ වගේම තවත් එකක් ගත්තොත් පරාසය පරීක්ෂා කරනවා. එහෙම නැත්නම් අපි කියනවා range check. මෙන්න මේ පරාසය ඇතුළත අපි වයස වගේ ගත්තොත් අපි රැකියාවකට ගන්න වයස ගත්තොත් අපිට කියන්න පුළුවන් මේ රේන්ජ් එක ඇතුලේ විතරයි තියෙන්න පුළුවන් මේ අදාළ ස්ථානයේ එන්ටර් වෙලා. හොඳයි. උදාහරණ ගත්තොත් ඔබට පේනවා ඇති
මෙන්න මේ කියන උදාහරණ. මේ මම අරන් තියෙන්නේ භාවිත කරලා තියෙන ස්ථානවල. ඔබට පළවෙනි උදාහරණේ පේනවා ඇති මේ data type එක. අපිට data type එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි කියලා අපි ඇතුළත් කරනවා. ඒ වගේම දෙවෙනි උදාහරණේ පේනවා ඇති අර තරුවකුත් එක්ක තියෙනවා. මම කලින් කිව්වා. තුන්වෙනි එකේ පේනවා ඇති අපිට අවශ්‍යයි age එක. හොඳයි ඒ වගේ තැනකදී අපි අර වගේ ඉලක්කමක් එන්ටර් කරන්න දෙන්නේ නැහැ. එහෙනම් මේ පරිගණක ආශ්‍රයෙන් මේ දත්ත සැකසීම කරද්දී අපි මෙන්න මේ කියන දේවල් ගැන අවධානය යොමු කරනවා. අපි සාමාන්‍ය ආකාරයට කරත් අපි මේ දේ හැමම සලකලා බලනවා. දත්ත සැකසීමේ ක්‍රියාවලිය තුළ මෙන්න මේක ඉතා වැදගත් කොටසක්. හොඳයි. ඊළඟට අපි කියනවා මේ data අපි දැන් gather කරා. data gathering ඊට පස්සේ data validation. දැන් අපි අපේ පද්ධතියේ මේ data enter කරගමු. නැත්තම් input කරගමු. හොඳයි. අපි මේ data input කරගන්නේ මේ අදාළ උපාංග භාවිත කරලා. මෙතනත් ක්‍රම කිහිපයක් ඔබට පේනවා. හොඳයි. අපි බලමු පළවෙනි එක direct and indirect ඍජු සහ දුරස්ත. ඊළඟ method එක තමයි online and offline මාර්ගගත මාර්ග අපගත. ඔන්න ඔය විදියට ක්‍රම කිහිපයක් අපි වර්ග කිහිපයක් methods දෙක තුනකට අපි මේ data input එක භාවිතා කරනවා. හොඳයි. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේ direct mode එක. දැන් ඔබට පේනවා ඇති මේ barcode reader එකෙන් කියවලා ගනිද්දි මේ barcode reader එකෙන් computer එක ඇතුළට මේ අපි සකස් කරන මේ අපිට අවශ්‍ය ක්‍රියාවලියට data එද්දි අපි කියනවා මේක direct method එකක්. හැබැයි අපි keyboard එක පාවිච්චි කරද්දී අපි data gather කරපු දෙයක් නැත්නම් ඒ data එක අපි පරිගණකයට enter කරන්නේ. එහෙනම් එතනදී අපි මේ direct කියන දේ පාවිච්චි කරන්න බෑ. හොඳයි ඊළඟට තවත් උදාහරණ කතා කරන්න කලින් ඔබට මෙතන මම පැහැදිලි කරලා තියෙනවා මේ direct indirect කියන්නේ මොකක්ද? අපි ඍජුවම පද්ධතියට ඇතුළත් කරනවා directly we enter to the system. ඊළඟදී අපි කතා කරනවා data storing and transfer separately. එහෙනම් data store කරගෙන තමයි අපි data පද්ධතියට ඇතුළත් කරන්නේ. හරි. ඊළඟට අනිත් ක්‍රමය direct and indirect වලට අමතරව අපි කතා කරන online and offline. මෙතන online offline මාර්ගගත මාර්ග අපගත. මෙතනදී මේ මාර්ගගත මාර්ග අපගත කියන එක ඔබට හොඳින්ම මෙතනින් වැටහෙන්න ඕනේ. අපි පළවෙනි පින්තූරෙන් දකිනවා ගනුදෙනුවක් සිද්ධ වෙනවා. ඒ සමානවම මේ පරිගණකය සමග සම්බන්ධ වෙලා තියෙනවා. ඊළඟට පහළ පින්තූරෙන් පේනවා ඇති ගනුදෙනුව සිද්ධ වෙනවා. ගනුදෙනු කිහිපයක් සිද්ධ වෙනවා. ඒ ගනුදෙනු සියල්ල එකතු වෙලා කාණ්ඩයක් විදියට අපි කියමු ඒක බැච් එකක් විදියට. අපි බැච් ප්‍රොසෙසින් කියන වචනේ කතා කරනවා ඉදිරියේදී. එහෙනම් මෙන්න මේ බැච් එකක් විදියට කාණ්ඩයක් විදියට අපි අදාළ පරිගණකයට ඇතුළත් වෙනවා. එහෙනම් මෙන්න මේක තමයි අපි මේ data input කියන part එකේදී අපි කතා කරන අනෙක් වර්ග දෙක. ඔබට තවදුරටත් විස්තර කළොත් මෙතන පෙන්නනවා transaction and data entering at the same time. ඒතර ඊළඟ එකේදී අපි කියනවා offline transaction and data entering at two different time නැත්නම් two different places. අපි places කියනකට වඩා හොඳයි අපි මේ separately අපි මේ දේවල් enter කිරීම සහ මේ ගනුදෙනුව සිද්ධ වීම අපි දකින්නේ. හේතුව තමයි ගනුදෙනුව සිද්ධ වෙන්න වෙලාව ඒ වෙලාවෙම අපි මේ දත්ත ඇතුළත් වීමකින් තොරව මේ දත්ත ගනුදෙනුව සිදු වෙන්න ඇරලා ගනුදෙනු කිහිපයක් එකතු කරලා අපි දත්ත ඇතුළත් කිරීමක් වෙන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ විදිහට අපිට data input එක කතා කරන්න පුළුවන්. හොඳයි. ඊළඟට දැන් අපි රැස් කරපු gather කරපු data මේ data අපි validate කරලා මේ validate කරපු data input කරලා මේ input කරපු data දැන් අපි process කරන්න හදන්නේ. අපේ ප්‍රධාන අරමුණත් දත්ත සැකසීම ගැන. හොඳයි. එහෙනම් දත්ත සැකසීම සිදු කරන්නේ කොහොමද? data process. මේ data process කරද්දී අපි කොටස් දෙකක් ගැන කියන්නේ වර්ග දෙකක්. නැත්නම් විදි දෙකකින් අපි මේ data process කරනවා. එකක් තමයි real time processing. මොකද්ද මේ real time processing කියන්නේ? ඔබ දන්නවා මේ real time processing කෙනෙකුට වචනෙන්ම කියනවා ඒ වෙලාවෙම process වෙනවා ඇති කියලා. ඊළඟට පේනවා ඇති batch processing. අපි කලින් අවස්ථාවේදීත් මේ batch කියන වචනය පාවිච්චි කරා. හොඳයි. real time processing තත්කාලීන. ඒ කියන්නේ ඒ වෙලාවෙම ගනුදෙනුව සිදුවන වෙලාවෙම
දත්ත සැකසීම සිදු වෙනවා. ඒ වගේම කාණ්ඩ සැකසුම. කාණ්ඩ වශයෙන් අරගන්නවා. ඒක සමහර විට කාණ්ඩ වශයෙන් ගන්නේ අපි සකස් කරන්න ගන්න මේ දත්ත ප්‍රමාණය වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ දත්ත යම්කිසි කාල සීමාවකට අනුව ගන්නව වෙන්නත් පුළුවන්. හරියට අපේ සැලරි එක හැදෙනවා වගේ. වැටුප් ගණනය කරනවා වගේ. ඒකත් මාසිකව දෛනිකව ඔන්න ඔය විදිහට විවිධාකාරයෙන් සකස් කිරීමක් වෙනවා. හොඳයි. මේ රියල් ටයිම් data processing වලට අපි කියනවා මේ input processing output මේ හැමදේම එකවර සිද්ධ වෙනවා. හැබැයි batch processing කාණ්ඩ සැකසුම මේ දේවල් කාණ්ඩ වශයෙන් සිදු වෙනවා කියලා. ඔබට පේනවා ඇති මෙන්න මේ පින්තූරේ. දැන් අපි කතා කරනවා information එක පේනවා ඇති system එක. මෙන්න මේක තමයි අපි මේ real time කියන අදහසින් කතා කරන්නේ. ඒ වගේම කාණ්ඩ සැකසුම. මෙතනදී යම්කිසි කාලයක් ගත වෙනවා. දැන් ඔබට කලින් අවස්ථාවේදී ඒ වෙලාවෙමයි ඔරලෝසුවෙන් පෙන්නන ඒ වෙලාවෙමයි අපිට ඒ දේ සිද්ධ වෙන්නේ. ඒ වගේම කාණ්ඩ සැකසුමේදී ඔබට පේනවාද යම්කිසි කාලයක් ගත වෙනවා මේ දේ අවසන් වෙන්න. නැත්නම් අපිට ඒ ප්‍රතිඵලය ලබා ගන්න. එහෙමත් නැත්නම් ඒ සැකසීමෙන් අපිට ලැබෙන අවුට්පුට් එක ගන්න. හොඳයි. දැන් අපි දත්ත සැකසීම කරලා ඉවරයි. දැන් අපිට අවශ්‍යයි මේ සකසන ලද දත්ත අපේ ප්‍රධාන අරමුණ උනේ මේ දත්ත සැකසීම තුලින් ප්‍රතිදානයක් ලබා දෙන්න. හොඳයි. දත්ත සැකසීම අවසන් වුණාට පස්සේ අපිට අවශ්‍යයි අදාළ පාර්ශවයන්ට මේ තොරතුරු නැත්නම් මේ දේවල් ලබා දෙන්න. ප්‍රතිදානය ලබා දෙන ක්‍රම අර විදියටම අපිට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. හොඳයි. එකක් තමයි අපිට පුළුවන් soft copies විදියට අපිට මේ අපේ ප්‍රතිදානය අපේ output එක soft copies විදියට දෙන්න. ඒ වගේම hard copies. ඔබට මතක ඇති මීට පෙර පාඩමෙත් අපි මේ වචන දෙක ගැන කතා කරා. අපිට hard copy එකක් විදියට ගනිද්දී අපේ අතට මේ පාඩම ගන්න අපිට අතට මේ ප්‍රතිදානය ලබා ගන්න පුළුවන් භෞතිකව. හැබැයි ඒක soft copy එකක් විදියට අපිට ඔය ආකාරයෙන් තවත් sannivedana කටයුතු පවා පහසු කරගන්න පුළුවන් අපි soft copies විදියට භාවිතා කරද්දී. හොඳයි. එහෙමනම් මේ මෘදු පිටපත් දෘಢ පිටපත් කියලා අපි මේ ප්‍රතිදානය ලබා දෙද්දී අපි ඊළඟට බලමු මේවා ලබා ගන්න අපි භාවිත කරන උපකරණ මොනවද? ඔබට අපේ පරිගණක දෘඩාංග නැත්නම් කම්පියුටර් හાર્ඩ්වෙයාර් ගැන කතා කරද්දිත් කිව්වා මේ කියන දේවල් අපිට කොහොමද මේ පරිගණක පද්ධතිය තුල භාවිත වෙන්නේ? කුමන අවස්ථාවල් වලදීද කියලා අපි කතා කරනවා කියලා. එhmenan මෘදු පිටපත් ඒ වගේම දෘඩ පිටපත්. එහෙනම් මෙන්න මේ උදාහරණ මේ hardware tools මේ devices එක අපි data output එක දෙද්දී භාවිතා කරනවා. හොඳයි. එහෙමනම් මේ data output මේ අපි මේ අපේ සැකසුම් ක්‍රියාවලියේ මේ ප්‍රතිදානය ලබා දෙද්දී අපි තවත් සැලකිලිමත් වෙන්න ඕනි කරුණක් තමයි මේ අවශ්‍ය කරන විදියට. එහෙම නැත්නම් ඒ අවශ්‍ය කරන තොරතුරු ලබා දෙන පාර්ශවයන්ට භාවිතා කළ හැකි මාධ්‍යකින් ලබා දීම. අන්න ඒ නිසා තමයි අපි මේ විවිධ ක්‍රම අනුගමනය කරන්නේ. හොඳයි. ඊළඟට දැන් මේ දත්ත ගබඩාව දැන් ප්‍රතිදානය ලබා දීලා විතරක් මදි. මේ දත්ත අපි ගබඩා කිරීමක් කරන්න ඕනි. කොහොමද මේ දත්ත ගබඩා කරන්නේ? අර විදියටම අපිට විවිධ ක්‍රම අනුගමනය කරන්න වෙනවා. හොඳයි. ඇතැම් විට අපි මේ දත්ත ගබඩා කරද්දී අපි සකස් කරලා ඒ අපේ local storage කියලා කියනවා. ඔබට පේනවා ඇති මෙතන වර්ග දෙකක් දීලා තියෙනවා. local storage, remote storage. මොකද්ද මේ local storage and remote storage කියන්නේ? මෙතනදී අපිට අවශ්‍ය දැන් ඔබට පේන්නේ සිංහල වචනේ ස්ථානීය ආචරණය සහ දුරස්ථ ආචරණය. මොකද මේ ස්ථානීය ආචරණය කියන්නේ? මෙතනදී අපි කතා කරනවා අපේ hard disk එකට, CD එකට, නැත්නම් DVD එකට, USB pen drive එකට. මෙන්න මේ දේවල් එක්ක අපි මේ ස්ථානීය ආචරණය කතා කරනවා. එහෙනම් අපිට අපේ මේ සැකසීමත් එක්කම අපිට ඍජුව භාවිත කරනවා අපි මේ local storage වල දත්ත ගබඩා කිරීම. හොඳයි. මෙතනත් වාසි අවාසි මේ ආකාරයෙන් තියෙනවා. අපිට local storage එක දත්ත ගබඩා කරද්දී අපේ දත්ත වෙනත් ස්ථානයක ගබඩා වෙලා නැති නිසා එක පැත්තකින් අපිට කියන්න පුළුවන් security එක වැඩි කියලා. හැබැයි
security කිව්වම ආරක්ෂාව කිව්වමත් අපිට තියෙන ආරක්ෂාව ගැන විවිධ අයුරින් කතා කරනවා. hackers මේ අනවසර ප්‍රවේශකයන් මෙන්න මේ දේවල් ගැනත් කතා කරනවා. ඇතැම් විට අපේ device එකට යම්කිසි හානියක් වුණොත් අපේ දත්ත නැති වෙලා යන්න පුළුවන්. එහෙමනම් අපි ඊළඟට කතා කරනවා මේ උපාංගවල මේ කියන ගැටලුව තියෙනවා නම් අපි යන්නේ කොතැනටද? අපි යනවා මේ remote storage. ඇත්තට මේ ගැටලු විතරක් නෙමෙයි. අපිට ඊට වඩා වැඩි වාසි advantages අපිට ගන්න පුළුවන් මේ දුරස්ථ ආචායනය මගින්. ඇයි? අපේ සකස් කිරීම කරලා මේ ප්‍රතිදානය ලබා දුන්නට පස්සේ අපේ මේ ගබඩා කිරීම නැත්නම් ආචායනය යම්කිසි දුරස්ථ ස්ථානයක. එහෙම නැත්නම් අපි උදාහරණයක් විදිහට ඔබ මුල් පාඩමේදී කතා කරලා තියෙනවා cloud storage ගැන. හොඳයි. cloud storage මේක උදාහරණයක්. මෙතනදී අපිට මේ දත්ත ගබඩා වෙන්නේ වෙනත් ස්ථානයක. සමහර විට අපි මේ පද්ධතියට ලොග් වෙලා අපිට වෙන කොහෙන් හරි මේ දේ ඕපන් කරගන්න පුළුවන් වෙන්නත් පුළුවන්. ඔන්න ඔය කියන විවිධ හේතු. දැන් අපි මේ පාඩමේදී කතා කරනවා මේ සම්බන්ධයෙන් තියෙන විවිධ හේතු. එහෙනම් මෙන්න මේ විදිහට අපේ අවශ්‍යතාවයේ අනුව අපිට සුදුසු ආකාරයෙන් අපි මේ දත්ත ආචායනය කිරීම ගැන කතා කරනවා. තවත් එක හේතුවක් කිව්වොත් අපි මේ දත්ත ආචායනය කරද්දී මේ දත්ත ප්‍රමාණය ගැන කතා කරොත් අපිට දවසින් දවස වැඩි වෙනවා. මේ දත්ත සැකසුමේදී අපිට unlimited storage එකක් ඕන වෙනවා. එහෙනම් අපිට පුළුවන්ද මේ විදියට මේ local storage කියලා pen drive CD පාවිච්චි කරන්න? අන්න ඔය විදියට අපි හිතලා බලනවා මොන ක්‍රමයේද අපිට වඩාත් සුදුසු. හොඳයි. එහෙනම් මේක මම උදාහරණයක් විදිහට කතා කරපු මේ වලාකුළු ආචායනයේ cloud storage වලින් පස්සේ අපිට පුළුවන් මේ කියපු ක්‍රියාවලිය මොනවටද අපි භාවිත කරන්නේ? ඇයි අපි මේ ක්‍රියාවලිය මේ එක එක ස්ටෙප්ස් ගැන අවධානය යොමු කරන්නේ කියලා නැවත වතාවක් සාකච්ඡා කරන්න. හොඳයි. දත්ත සැකසුම. දත්ත සැකසුම කියලා අපි කතා කරා මේ පරිගණක පද්ධතියත් එක්ක මේ පරිගණකයේ ක්‍රියාවලීන් එක්ක මේක ඊටාම වැදගත් දෙයක්. අපිට මේක අවශ්‍ය වෙනවා. සහ මෙතනදී අපි මේ දත්ත සැකසුම් ක්‍රියාවලියක් විදියට හඳුනා ගන්නවා. ඒ ක්‍රියාවලියේ විවිධ අධීරයන් තියෙනවා. ඒ අධීරෙන් අධීර අපි දැනගන්න ඕන විශේෂ කරුණු තියෙනවා කියලා. දැන් මම හිතනවා ඔබට පැහැදිලි කියලා මේ දත්ත සැකසුම් ක්‍රියාවලිය තුල මොනවද සිද්ධ වෙන්නේ කියලා. අපි නැවත වතාවක් කෙටියෙන් කතා කරොත් අපිට අවශ්‍ය දත්ත සැකසුමේදී පළමුව දත්ත රැස්කිරීමක් සිද්ධ කරනවා විවිධ මාධ්‍ය භාවිත කරලා. ඉන්පස්සේ මේ දත්ත වළංගු කිරීමක් සිද්ධ කරනවා. ඒ දත්ත වළංගු කිරීමෙන් පස්සේ ඒ සඳහා අපි විවිධ ක්‍රමානුගමනය කරයි. අපි කතා කළා. එතනින් පසුව අපි කරන්නේ මේ දත්ත පද්ධතියට ආදානය කිරීම. එහෙනම් මේ දත්ත පද්ධතියට ආදානය කරද්දිත් විවිධ ක්‍රම අනුගමනය කරයි. එතනින් පසු දත්ත සැකසීම සිදු කරනවා. මේ දත්ත සැකසීමේදීත් real time processing, batch processing ඔය විදිහට අපි කතා කළා. එතනින් පසු මේ කොහොමද අපි ලබා දෙන්නේ පුද්ගලයන්ට? අපිට අවශ්‍ය අයට ප්‍රතිදාන විදිහට ලබා දෙන්නේ කොහොමද? soft copies, hard copies මෙන්න මේ විදිහට සාකච්ඡා කළා. එතනින් පස්සේ අපි කතා කරා මේ දත්ත ස්ටෝරේජ් එක නැත්නම් දත්ත ආචායන data store කරන්නේ කොහොමද? local storage එහෙම නැත්නම් remote storage. මෙන්න මේ විදිහට මේ දත්ත සැකසුම් ක්‍රියාවලිය ගැන අපි සාකච්ඡා කරා. මම හිතනවා ඔබ මේ වෙනකොට මේ සම්බන්ධයෙන් දැනුවත් කියලා. අපි මින් ඉදිරියට තවත් පාඩමකදී කතා කරන්න පුළුවන්. මෙන්න මේ පාඩම සම්බන්ධයෙන්ම ඔබට ඊළඟට කතා කරන්න තියෙන මාතෘකාව සම්බන්ධයෙන්. හොඳයි. අපි දැන් පාඩමේ අවසානයේට ඇවිත් තියෙන්නේ. මේ පාඩම විතරක් නෙමෙයි. ඔබට ඉදිරි පාඩම් මේ විෂයන් හා අනිකුත් විෂයන් මේ සියල්ලම මේ ගුරුගෙදර අධ්‍යාපන මේ ගුරුගෙදර රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන් මාලාව ඔස්සේ මේ අයිනාලිකාවෙන් ඔබට නරඹන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් ඔබට කාලසටහන ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි මෙතනින් පසුවත් ඔබට ඔබගේ මේ පාඩම් සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් වෙනවා නම් ඔබේ ගුරුවරයාගෙන් විෂය සම්බන්ධ ගුරුවරයාගෙන් ඒ පිළිබඳ විමසන්න පුළුවන්. තවදුරටත් ඔබට නැවත වතාවක් මේ සම්බන්ධයෙන් බලන්න ඕන නම් මේ පාඩම් අධ්‍යයනය කරන්න ඕන නම් channel NIE YouTube නාලිකාව ඔස්සේ ඔබට මෙම පාඩම් නරඹන්න පුළුවන්. හොඳයි. අපි එහෙනම් අද දවසේ මේ පාඩම අවසන් කරමු. තවත් දිනකින් අපි අලුත් පාඩමක් එක්ක ඔබ හමුවට එමු. අපි එතෙක් ඔබගෙන් සමු ගන්නවා. ආයුබෝවන්.